නිවන හොයාගෙන යන මිනිස්සු ලක්ෂ කෝටි ගණන් වියදම් කරන්න ලේසි සූදානම් නිවන් දකින්න. සමහර වෙළඳ දැන්වීම් දැකලා තියෙනවා. සෝවාන් වීම සඳහා මෙච්චර මුදලක් වියදම් වෙනවා සෝවාන් සහතිකය ලබා ගන්න. මාස කිහිපයක කෝස් එකක් කළා මාස 3ක 4ක කෝස් එකක් කළා කෝස් එකෙන් පස්සේ සෝවාන් වෙන්න පුළුවන්කම තියෙනවා. අපිට සල්ලි වලට ගන්න පුළුවන් නම් නිවන ලක්ෂ ගණන් කෝටි ගණන් වියදම් කරලා නිවන් අවබෝධ කරගන්න පුළුවන් නම් සෝවාන් වෙන්න පුළුවන් නම් රහත් වෙන්න පුළුවන් නම් ගස් වලින් ගෙඩියෙන් වගේ බුදවරු පහළ වෙනව නම් බුදුදහම විනාශ කරන්න බුදුදහමේ පරිහානිය වෙනුවෙන් බුදුදහම මිනිස්සුන්ට එපා කරවන්න නොයෙක් කුමන්ත්‍රණ ක්‍රියාත්මක වන කාලයක අපි ඉන්නේ. ඒක නිසා අපි බුද්ධිමත් වෙන්න ඕන. නිවැරදි දහම කොතනද කියලා. භාවනාව හරියට අවබෝධ කරගත්තේ නැති නිසා භාවනා ක්‍රමයේදී හරිහැටි ගුරුවරයෙක් ළඟට නොගිය නිසා සමාජයේ මොලේ විකෘති වෙච්ච අයත් අපි දැකලා තියෙනවා. අපි දැකලා තියෙනවා අනන්තවත් භික්ෂුන් වහන්සේලා ඝාතනය වෙනවා. සමහර විට පිළිබඳව නොයෙක් කතන්දර යනවා සමාජයේ. සමහර සමාජ මාධ්‍යවල අපි දැකලා තියෙනවා මේ පිළිබඳව නොයෙක් කතා කියනවා. සමාජ මාධ්‍ය කියලා කියන්නේ එක එක තරාතිරම් වල එක එක මට්ටම් වල පිරිස් භාවිතා කරන මාධ්‍යයක් තමයි සමාජ මාධ්‍ය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සදහවත් කාරුණික ගුණගරුක පින්වත්නි, අපි ඔබ මේ සූදානම ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් වෙත පතල මහා කරුණාවෙන් දේශනා කරන්නට යෙදුන සුවාසෝ දහසක් ධර්මස්කන්ධයෙන් එක්තරා දහම් බිඳක් ශ්‍රවණය කරලා ඒ අනුව තමන්ගේ ජීවිතය සකස් කරගන්න ජීවිතයට අවශ්‍ය කරන මාර්ගය එලිපෙහෙලි කර ගැනීම සඳහා සූදානම් වන්. අපේ ජීවිතයේ අපිට සමහර අවස්ථාවන් වලදී කාගේ හරි පිහිටක් කාගේ හරි අත්කලක් වමනා කරනවා ජීවිතේ හදාගන්න නිවැරදි දේ දකින්න නොදන්න දෙයක් දැනගන්න අපිට කාගේ හරි පිහිටක් වමනා කරනවා. ඒක තමයි ඇත්ත කතාව. ඒතර ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් මුළුල්ලේ පාරමිතා ධර්මයන් පූර්ණය කරලා උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙන්නේ ඒ පිහිටක් අවශ්‍ය වෙච්ච සරණක් අවශ්‍ය වෙච්ච ඒ වගේම මිනිස්සු අතරමං වෙලා ඉන්න වෙලාවේදී මොකක්ද මේ ලෝකයේ ඇත්ත මොකක්ද මේ ලෝකයේ සත්‍යතාවය මේ කියන කාරණාවන් නොදැන අතරමං වෙලා ඉන්න වෙලාවේදී උන්වහන්සේ ඇත්ත කියලා දෙන්න බුද්ධත්වයට පත් වුණා. මිනිස්සුන්ට දෙවියන්ට බ්‍රහ්මයන්ට උන්වහන්සේ මේ ලෝකයේ යථාර්ථය පිළිබඳව පැහැදිලි කරලා දෙනවා. මොකද යථාර්ථය දන්නම නම් ඒ යථාර්ථය දන්න කෙනා ඒ අනුව තමන්ගේ ජීවිතය සකස් කරගෙන හරිගස්සගෙන හදාගෙන නිවැරදිව සසරෙන් නිතර වෙන්නට අවශ්‍ය කරන
කරුණු කාරණා සිද්ධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ ඒ වෙනුවෙන් තමයි උන්වහන්සේගේ බුද්ධත්වයට පත්වීමත් එක්ක මේ ලෝක සත්වයන් සසර කතරෙන් එතර කරවීම පිණිස උන්වහන්සේ ධර්ම දේශනා කරන්නට යෙදුනේ. ඉතින් වර්තමානයේ උන්වහන්සේගේ ධර්මය පවතිනවා. අපි ඇත්තටම බෞද්ධයෝ හැටියට පුදුම වාසනාවන්ත පින් බිමක අපි ඉපදිලා ඉන්නේ. ඒකට හේතුව තමයි උන්වහන්සේගේ ධර්මය අපට අහන්න, දකින්න, ඒ මාර්ගයේ ගමන් කරන්න අපට තාම පුළුවන්කම තියෙනවා. ඒක ලොකු පිනක් හැටියට අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා අපි වාසනාවන්ත මිනිස්සු හැටියට තවමත් අපිට නිවන් දකින්න උවමනා කරනවා නම් නිවන් දකින්නට අවශ්‍ය කරන මාර්ගයේ ගමන් කිරීමට පුළුවන්කම තියෙන ධර්මයක් අපිට තවම තියෙනවා. නිවන කියලා කියන්නේ අපට සැනසෙන්නට පුළුවන්කම තියෙන නිවෙන්නට පුළුවන්කම තියෙන එකම අවස්ථාව තමයි නිවන් අවබෝධ කර ගැනීම. ඒක නිවන් අවබෝධ කරගන්න නම් අපි අනිවාර්යයෙන්ම කල යුත්තේ මොකක්ද කියන කාරණාව දැනගෙන ඉන්නට ඕන. දැන් අපි දන්නවා වර්තමානයේ වන විට නිවන හොයාගෙන යන මිනිස්සු ලක්ෂ කෝටි ගණන් වියදම් කරන්න ලේසි සූදානම් නිවන් දකින්න. නිවන් දකින්න ලක්ෂ කෝටි ගණන් වියදම් කරන්න සූදානම්. අපි සමහර අවස්ථාවන් වල දැකලා තියෙනවා. සමහර වෙළඳ දැන්වීම් දැකලා තියෙනවා. සෝවාන් වීම සඳහා මෙච්චර මුදලක් වියදම් වෙනවා සෝවාන් සහතිකය ලබා ගන්න. අපි එහෙම දැකලා තියෙනවා. හැබැයි මිනිස්සු කොච්චර නිවන් දකින්න නිවන් අවබෝධ කරගන්න සෝවාන් වෙන්න උනන්දුද කියලා කියන්නේ කෝටි ගාණක් උනක් දීලා නිවන් දකින්න සෝවාන් වෙච්ච සහතිකය ගන්න සූදානම්. මාස කිහිපයක කෝස් එකක් කළා මාස 3ක 4ක කෝස් එකක් කළා කෝස් එකෙන් පස්සේ සෝවාන් වෙන්න පුළුවන්කම තියෙනවා. සමහර තැන්වල අපි ඊට එහා දැකලා තියෙනවා රහත් වෙන්නත් එහෙම පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ට ඒ තරම් නිවන් දකින්න උවමනාව තියෙනවා. නිවන අලෙවි කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා දැන්. අලෙවි කරන නිවන ගන්න ඕනෑ තරම් මිනිස්සු ඉන්නවා. ඉතින් හිතලා බලන්න නිවන් අවබෝධ කරගන්නවා කියලා කියන්නේ එහෙම සල්ලි වලට කරගන්න පුළුවන් දෙයක් නම් සල්ලි වලට ගන්න පුළුවන් දෙයක් නම් කොයි තරම් හොඳයිද? එහෙමනම් බුදුහාමුදුරුවෝ සාරාංශක කල්පයක් ලක්ෂයක් මුළුල්ලේ පාරමිතා ධර්මයන් පූර්ණය කරන්නට අවශ්‍ය කරන්නේ නැහැ. උන්වහන්සේ සාරාංශක කල්ප ලක්ෂයක් මුළුල්ලේ පාරමිතා ධර්මයන් පූර්ණය කරේම මේක බොහොම අමාරු කාරණාවක් නිසා. මේක බොහොම අමාරු කාරණාවක් නිසා. නිවන් දකින්න ඔබ අපි හැමදෙනාම ඒ අවශ්‍ය කරන ධර්ම මාර්ගයේ ගමන් කරන්න ඕන. උන්වහන්සේ පෙන්වා දීපු ධර්ම මාර්ගයේ ගමන් කරොත් ඔබට අපිට කවදා හෝ දවසකදී නිවන් දකින්න පුළුවන්කම තියෙන. සමහර විටකදී මේ භවයේම නිවන් දකින්න බැරි වෙයි. මේ භවයේම නිවන් දකින්න බැරි වෙයි. හැබැයි කවදා හරි දවසකදී නිවන් දකින්න සංසාරේ කවදා හරි දවසකදී නිවන් දකින්න. අපි මේ භවයේ කරන හැම දෙයක්ම හේතු වෙනවා. ඒක නිසා අපි මේ භවය හරියට පාවිච්චි කරොත් දුර්ලභ මනුසාත්මයක් ලැබෙලා තියෙනවා. දුර්ලභංච මනුස්සත්තං පටිලාභෝ දුර්ලභයි මෙහි මනුසාත්මයක් ලබා ගැනීම. ඒකත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පවතින කාලයේ මනුෂ්‍ය. ඒක නිසා මේ ලැබිච්ච දුර්ලභ අවස්ථාව හරියාකාරව ප්‍රයෝජනයට ගත්තොත් අපට ඊළඟ භවයකදී නිවන් දකින්න අවශ්‍ය කරන කරුණු කාරණා ටික සකස් කරගන්න ඒක රාශී කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒක තමයි ඒක නිසා අපි හැමදෙනාම නිවන් අවබෝධ කර ගැනීමට අවශ්‍ය කරන කරුණු කාරණා සිද්ධ කර ගැනීමේදී සංසාරයේ කවද හෝ දවසක නිවන් අවබෝධ කරගන්න උවමනා කරන මේ භවයේදී හරි
ඕනම කෙනෙක්ට උත්සාහවන්ත වුණොත් මේ භවයේදී උනත් පුළුවන්කම තියෙනවා. ඒක නිසා සංසාරයේදී එහෙම නිවන් දකින්නට කවදා හරි උවමනා කරනවා නම් ඒ වෙනුවෙන් අපි වැඩපිළිවෙලක් සකස් කරගන්නට ඕන මේ භවයේ ඉඳලම. සූදානම තියෙන්න ඕන මේ භවයේ ඉඳලම. අපි කවුරුවත් කිසිම කෙනෙක් දැන් හැමෝම විභාග ලියනවා. එක එක පරීක්ෂණ වලට මුහුණ දෙනවා. ඒ මොන පරීක්ෂණයකට මොන දෙයකට සූදානම් වුණත් අපි එකපාරට ඒ දේවල් කරන්නේ නැහැ. ළමයෙක් සාමාන්‍ය පෙළ ලියන්න අවුරුදු 11ක් තිස්සේ සූදානම් වෙනවා. අවුරුදු 11ක් තිස්සේ සූදානම් වෙලා 11ක් තිස්සේ ඒ වෙනුවෙන් කැපකිරීම කරලා කැපවීමක් කරලා තමයි පුළුවන්කම ලැබෙන්නේ සාමාන්‍ය පෙළ විභාග O level විභාගේ සමත් වෙන්න. A level විභාගයේ උසස් පෙළ විභාගේ සමත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ අවුරුදු 12ක් 13ක් තිස්සේ කැපවීමක් කරලා. ඒක නිසා නිවන් අවබෝධ කරගන්න එකත් එකපාරට සිද්ධ කරන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් ඒ සඳහා අපිට සෑහෙන කාලයක් කැපවීම කරන්න වෙනවා. සෑහෙන කාලයක් වෙහෙසෙන්න වෙනවා. පුරුදු වෙන්න වෙනවා. පුරුද්දත් එක්ක තමයි ඒ පුරුදුතාවයත් එක්ක තමයි අපිට නිවන් අවබෝධ කරගැනීමේ හැකියාව තියෙන්නේ. ඒක නිසා නිවන් අවබෝධ කරගන්නවා කියන එක එකපාරට වෙන දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් මුළුල්ලේ පාරමිතා ධර්මයන් පූර්ණේ කරලා නිවන් අවබෝධ කරගන්න. සරියුත් මොගලන් ආදී මහරහතන් වහන්සේලා අගසව් තනතුරු ලබන්න කොයිතරම් කාලයක් කැපකිරීමක් කරන්නට ඇද්ද? කැපකිරීමක් කරාද? අපට බණ පොත කියවනකොට සාසන සාහිත්‍යය කියවනකොට ඒ වගේම ඒ පිළිබඳව අවබෝධයෙන් දකින අවස්ථාවන් වලදී හොයන අවස්ථාවන් වලදී අපිට දකින්න ලැබිලා තියෙනවා රහතන් වහන්සේලා කොයිතරම් කාලයක් කැපකිරීමක් කරලාද නිවන් අවබෝධ කරගත්තේ. එහෙම එකේ අපිට අපි හිතනම නම් අපිට එකපාරට නිවන් අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙයි කියලා එහෙම පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා ඒ කැපකිරීම කියන එක ඒ සඳහා සූදානම් වීම, ඒ සඳහා සූදානමින් කටයුතු කිරීම අපි හැමදෙනාම සිද්ධ කරන්නට ඕන. ඒක නිසා හැමදෙනාම කල්පනා කරන්නට ඕන කාරණා තමයි නිවන් අවබෝධ කර ගැනීම. ඔබට මට ඇතුළු අපි හැම කෙනෙක්ටම කරන්න පුළුවන්කම තියෙනවා. යම් අවබෝධයක් තියෙනවා නම්, දැනුමක් තියෙනවා නම් ඒක කරන්න පුළුවන්කම තියෙනවා. මේ භවයේදී හරි කවුරු හරි කෙනෙක් උත්සාහවන්ත වෙනවා නම්, මේ භවයේදී හරි කවුරු හරි කෙනෙක් නිවන් මාර්ගයේ ගමන් කරනවා නම්, සමහර විටකදී ඔහු ත්‍රි හේතුක නම්, සමහර විටකදී ඔහු සංසාරයේ පුරුදු වෙලා තියෙනවා නම් නිවන් අවබෝධ කර ගැනීම ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. ඔහු සංසාරයේ ඒ සඳහා සූදානම් වෙලා තියෙනවා. අපි අවුරුදු 11ක් තිස්සේ සාමාන්‍ය පෙළ විභාග ලියන්න, එහෙම නැත්නම් උසස් පෙළ විභාග ලියන්න අවුරුදු 13ක් තිස්සේ, විශ්වවිද්‍යාල උපාධියක් ගන්න අවුරුදු කිහිපයක් තිස්සේ ඒ කැපකිරීම කරලා ඒ ලබා ගන්න දැනුමත් එක්ක ඒ විභාග සමත් වෙනවා වගේ සංසාරයේ සෑහෙන කාලයක්, සංසාරයේ දීර්ඝ කාලයක් අපි පුහුණු වෙලා පුරුදු වෙලා අතහැරීම් පුරුදු වෙලා අපට පුළුවන්කම ලැබෙනවා නිවන් අවබෝධ කරගන්න. අපි සංසාරයේ සෑහෙන කාලයක්, දීර්ඝ කාලයක්, සමහරට කල්ප ගණනක් අපිට පුරුදු වෙන්න වෙනම අතහරින්න. මොකක් අතහරින්නේ? අපේ තියෙන වස්තුව, දේපල, ධනය නෙවෙයි. අපි අතහරින්න වමනා කරන්නේ මමය, මාගේය කියන මමත්වය අපට අතහරින්න පුරුදු වෙන්න වෙනම. ඒ සඳහා අපි මිනිස්සු හැටියට, බෞද්ධයන් හැටියට අපට කරන්න කාරණා කිහිපයක් තියෙනවා. ධර්ම මාර්ගයේ ගමන් කළ යුතු වෙනවා. ඉතින් ඒක නිසා අපට සල්ලි වලට ගන්න පුළුවන් නම් නිවන, ලක්ෂ ගණන් කෝටි ගණන් වියදම් කරලා නිවන් අවබෝධ කරගන්න පුළුවන් නම්, සෝවාන් වෙන්න පුළුවන් නම්, රහත් වෙන්න පුළුවන් නම්, ගස් වලින් ගෙඩියෙන් වගේ බුදවරු පහළ වෙනව නම්, අපි අහලා තියෙන්නේ, අපි ධර්මයේ ඉගෙනගෙන තියෙන්නේ සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේලා පහළ වීම දුර්ලභයි කියන කාරණාව. උන්වහන්සේලා සංසාරයේ සෑහෙන කැපකිරීමක් කරලා සංසාරයේ සෑහෙන කාලයක් වෙහෙසෙලා මහන්සි වෙලා තමයි බුද්ධත්වයට පත් වෙන්නේ. ඒක නිසා අද කාල වෙන විට අපිට සෑහෙන බුදුවරයාණන් වහන්සේලා බුදුවරු පහළ වෙච්ච බව, පහළ වෙලා ඉන්න බව දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙම කාලයකදී අපිට ඇත්තටම ධර්මයේ මොකක්ද ධර්මය කියලා කියන්නේ? ධර්මයේ කොතනද නිවැරදි ධර්මයේ තියෙන්නේ, කවුද නිවැරදි ධර්මයේ දේශනා කරන්න කියන කාරණා පිළිබඳ අවබෝධ කරගන්න හරි අමාරුයි. එහෙම කාලයකදී අපි හැමදෙනාම බුද්ධිමත් වෙන්නට උවමනා කරනවා, බුද්ධිමත්ව කටයුතු කරන්නට උවමනා කරනවා, නිවැරදි ධර්මය නිවැරදිව අවබෝධ කරගන්න.
නිවැරදි ධර්මයේ තියෙන්නේ කොතනද? නිවැරදි ධර්මයේ කොතනින්ද අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ? කොතනින්ද අපිට අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ කියන කාරණා පිළිබඳව අපිට දකින්න අහන්න අපි බුද්ධිමත් වෙන්න ඕන. එහෙන් බුද්ධිමත් අපි මේ කාරණාවන් අවබෝධ කරගත්තොත් තමයි අපිට නිවන් අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැත්නම් අපිත් අතරමං වෙනවා. කාගේ හරි කීමක් අහලා ඕනෑම දෙයක් පිළිගන්න જાතියක් බවට පත් වුණොත් එහෙම අපිත් අතරමං වෙනවා. සංසාරේ අතරමං වෙනවා. කවදාක්වත් ගොඩ එන්න බැරි වෙන්නේ. අද සමාජය එහෙමයි. සමාජයේ විෂමයි. බුදුදහම විනාශ කරන්න, බුදුදහමේ පරිහානිය වෙනුවෙන් බුදුදහම මිනිස්සුන්ට එපා කරවන්න නොයෙක් කුමන්ත්‍රණ ක්‍රියාත්මක වන කාලයක අපි ඉන්නේ. ඒක නිසා අපි බුද්ධිමත් වෙන්න ඕන. නිවැරදි දහම කොතනද තියෙන්නේ? නිවන් අවබෝධ කර ගැනීමට හැකියාව තියෙන ධර්මය අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ කොතනද කියන කාරණා පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන්න බුද්ධිමත්ව අපි කටයුතු කළ යුතු වෙනවා. ඉතින් අපි නිවන් අවබෝධ කර ගැනීම සඳහා භාවනාව කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අපේ ජීවිතේ ප්‍රගුණ කළ යුතු දෙයක්. දැන් භාවනාව උනත් තියෙනවා සමත සහ විදර්ශන භාවනා කියලා දෙකක් තියෙනමනේ. අපි සමත භාවනාව අපේ සිත සකස් කර ගැනීම සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අපිට මෙලවදී යම් අපහසුතාවයක් නැති වෙච්ච වෙලාවදී මානසිකව, ශාරීරිකව එහෙම නැත්නම් යම් ප්‍රශ්නගත අවස්ථාවන් වලදී අපට පුළුවන්කම තියෙන සමත භාවනාව පාවිච්චි කරලා අපි ඒ තියෙන තත්ත්වයන්ගෙන් මිදිලා නිවන් අවබෝධ කර ගැනීම සඳහා අපට පුළුවන්කම තියෙනවා. මේ අපේ සැනසීම ළඟා කරගන්නට අපට පුළුවන්කම තියෙනවා. ඒක නිසා සමත භාවනාව අපේ ජීවිතය අපි ප්‍රගුණ කළ යුතුයි. නිවන් අවබෝධ කර ගැනීම සඳහා නෙවෙයි, මේ භවයේ අපට යම් යම් ප්‍රශ්නගත අවස්ථාවන් වලදී ඒන් අත්මිදීම සඳහා අපට සමත භාවනාව පාවිච්චියට ගන්නට පුළුවන්කම තියෙනවා. අපි සමත භාවනාවෙන් කරන්නේ, අපි දන්නවා සමත භාවනා කරලා එක් අවස්ථාවකදී බෝසතාණන් වහන්සේ සමත භාවනාවත් එක්ක බුද්ධත්වයට පත් වෙන්න කලින් බෝසත් අවදීයේදී උන්වහන්සේ යම් ධානයක් ලබා ගන්න උඩින් යන්න පුළුවන්. මේ ලබා ගන්න ධානය නිසා බෝසතාණන් වහන්සේට උඩින් යෑමේ හැකියාව ලැබෙනවා. ගුවනින් ගමන් කරන අවස්ථාවකදී තමන් දැකපු දර්ශනයක් නිසා ඒ තිබිච්ච ධානය බෝසතාණන් වහන්සේගෙන් නැතිව යනවා. ඒක නිසා සමත භාවනාවෙන් අපට කරන්න පුළුවන්කම තියෙන ලෞකිකව යමක් ලබා ගන්න පුළුවන් නම් ලෞකිකව ලබා ගන්න පුළුවන් දේවල් ටික තමයි සමත භාවනාවෙන් ලබන්න පුළුවන්කම තියෙන්නේ. ලෝකෝත්තර වශයෙන් නිවන් දකින්නට අපි හැමදෙනා විදර්ශනා භාවනාව වැඩි යුතු වෙනවා. ඒතර විදර්ශනා භාවනාව වඩනව නම් විදර්ශනා භාවනාවත් එක්ක අපේ ජීවිතය සකස් කරගන්නව නම් අපට පුළුවන්කම තියෙනවා නිවන් අවබෝධ කරගන්න. සමහරවිට අපි හේතුක නම් මේ භවයේදී නිවන් අවබෝධ කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් දැන් අපි දන්නවා, අපි දකිනවා ගොඩක් තැන්වල බණ භාවනා කරන උදවිය ඕන තරම් දකින්න තියෙනවා. ඉන්නවා. භාවනා කරන එක අපි දන්න විදිහට පින්කමක්නේ. කුසල කර්මයක්නේ. පින්කමක් එකක් කුසල කර්මයක්. පින්කම කියලා කියන්නේ එකක්, කුසල කර්මය කියලා කියන්නේ එකක්. ඒකෝර භාවනා කරනවා කියලා කියන්නේ මේ දෙකම එකතු කරගන්න පුළුවන් අවස්ථාව. විදර්ශනා භාවනාව කියලා කියන්නේ නිවන් දකින්න අවශ්‍ය කරන කුසලයේ ඒක රාශී කරගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම සංසාරයට අවශ්‍ය කරන සැප පහසුව සඳහා අවශ්‍ය කරන පින් ඒක රාශී කරගැනීමේ හැකියාවක් තියෙනවා. සමහර කෙනෙක් අපි දකිනවා අර මම මුලින් කිව්වා වගේ ඕනෑ තරම් දැන් තියෙනවා බණ නිවන් දකින්න බණ කියන තැන්. එතකොට ඒ වෙනුවෙන් කෝස් එකක් කරලා පාඨමාලාවක් කරලා නිවන් අවබෝධ කරගන්න පුළුවන් තන් දැන් ඕන තරම් තියෙනවා. භාවනා කරන තැනුත් ඒ භාවනා පන්ති ඕනෑ තරම් අපිට දකින්න හොඳයි. එහෙම තැන් තියෙන එක හොඳයි. හැබැයි ඒ තැන් වලින් සංසාරයට වැදගත් දෙයක් සිද්ධ වෙන්නේ නැත්නම්, සංසාරයට වටින දෙයක් සිද්ධ වෙන්නේ නැත්නම් ඒක මහා ගැටලුවක්නේ. මිනිස්සු සංසාරේ අතරමං වෙනම නම් ඒක මහා ගැටලුවක්නේ. ඒක නිසා මම මුලින් කිව්වේ ඒකයි, අපි හැමෝම බුද්ධිමත් වෙන්න ඕන. නිවැරදි දේ නිවැරදිව දකින්න බුද්ධිමත් වෙන්න ඕන. නිවැරදි දේ නිවැරදිව දැක්කොත් තමයි අපට නියමාකාරයෙන් ධර්මයත් එක්ක ජීවත් වෙලා නිවන් අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. අපි සමහර කෙනෙක් කතා කරලා බලන්නකෝ භාවනා පන්ති වලට යන සමහර කෙනෙක් එක්ක, මේ හැමෝම නෙවෙයි මම මේ කියන්නේ, සමහර කෙනෙක් එක්ක
බොහොම ආඩම්බරයෙන් ඉන්නේ. මම අර පන්තියට භාවනා කරන්න යනවනේ. ඒතර භාවනා කරනනේ. ඒ භාවනා පන්තිය කරන හාමුදුරුවෝ හරි හොඳයි. එතකොට ඒ භාවනා පන්තිය ගැන භාවනා කරන තැන ගැන බොහොම ආඩම්බරයෙන් කතා කරන්නේ. ඒ වගේ බොහොම මාන්නයක් ඇති කරගන්නවා. මතක තියාගන්න මේ යම්කිසි කෙනෙක් යම් අවස්ථාවකදී මාන්න ඇති කරගන්නවා නම් තමන් කරන කුසල කර්මය පිළිබඳව ඒක සංසාරය දුගතිගාමී වෙන්න හේතු වෙනවා. සමහරවිට අර මොනවත්වත් නොකර ඉන්න මිනිස්සෙට වඩා මොනවත්වත් කරන්නේ නැතුව ඉන්න මිනිස්සෙට වඩා අපායට වැටෙන්න හේතු වෙනවා. තමන් අවබෝධයක් නැතුව තමන් මහා ලොකු කුසල කර්මයන් කරනවා කියලා මුලාවේ වැටෙන එක අර මොනවත්වත් නොකර ඉන්න මිනිස්සෙට වඩා සමහර වෙලාවන් වලදී අගතිගාමී වෙනවා. දැන් අපි මෙහෙම හිතුවොත් එහෙම කවුරු හරි කෙනෙක් යම් පින්කමක් කරනවා. පින්කමක් කරන අවස්ථාවේදී ඒ පින්කම කරන කෙනා මම පින්කමක් කරා මම පින්කම කරපු නිසා මම වෙනත් අයට වඩා ඉහළින් ඉන්නවා කියලා අභිමානයක් ඇති කරගත්තොත් මාන්නයක් ඇති කරගත්තොත් ඒ මාන්නයම හේතු වෙනවා සංසාරයේ දුගතිගාමී වෙන්න. මොකද හේතුව මමය මාගේය කියන මේ කියන தත්ත්වය නෑ කියන එකයි ආත්මයක් නෑ කියන එකයි බුදුදහම උගන්වන්නේ. එහෙම උගන්වන දහමක මම කියන මාන්නය ඇති වෙච්ච ගමන්ම ඔහු නිරයට වැටීම සඳහා පාර කපාගත්ත වෙනවා. ඒ නිසා යම්කිසි කෙනෙක් භාවනා කරනවාය මම නිවන් අවබෝධ කරගන්න හරි ධර්මය දකින්න හරි මම වෙනත් කෙනෙක්ට වඩා ධර්මය දැනගන්න හරි දන්න කෙනෙක් කියලා යම් මාන්නයක් ඇති කරගත්තොත් එහෙම ඔහු අනිවාර්යයෙන්ම निराගමික මේ අපායට වැටෙන්නට ඔහුගේ ඒ සිතුවිල්ලම හේතු වෙනවා. ඒක නිසා අපි නිතරම කල්පනා කරන්නට ඕන භාවනා කරන එක හොඳයි. හැබැයි ඒ භාවනා කරන එක නිවන් අවබෝධ කර ගැනීම සඳහා හේතු වෙන ආකාරයෙන් සිද්ධ කළ යුතු වෙනවා. දැන් සමහර වෙටකදී අපි දකිනවා සමාජයේ ඉන්නවා භාවනා කිරීම නිසා භාවනාව හරියට අවබෝධ කරගත්තේ නැති නිසා භාවනා කිරීමේදී හරිහැටි ගුරුවරයෙක් ළඟට නොගිය නිසා හරියට ආචාර්යවරයෙක් ළඟට යන්නේ නැතුව නියමාකාර ආචාර්යවරයෙක්ගෙන් ඒ සඳහා ඉගෙන ගන්නේ නැතුව භාවනා කරන්න ගිහිල්ලා සමාජයේ මොලේ විකෘති වෙච්ච අයත් අපි දැකලා තියෙනවා. ඒක නිසා භාවනා කරනකොට ආචාර්යවරයෙක් යටතේ භාවනා කරන්න ඕන. අපි සාමාන්‍ය කාලයක් භාවනා කරගෙන යනකොට අපිට අපි අහලා තියෙනවා අපි දන්නවා ඔහුට යම් අවස්ථාවකදී ආලෝකයක් පහළ වෙනවා. එතකොට මේ ආලෝකයට යම් කිසි කෙනෙක් ඇලුනොත් එහෙම මේ පහළ වෙන ආලෝකයට යම් කිසි කෙනෙක් ඇලුනොත් එහෙම නැවතත් ආයි පෙර තත්වයටම වැටෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක්ට ඒ ආලෝකේ භාවනා කිරීමේදී ආලෝකේ පහළ වෙච්ච අවස්ථාවේදී ඒ කෙනා අනිවාර්යයෙන්ම ඒ පහළ වෙන ආලෝකය පිළිබඳවත් මෙනෙහි කරලා එහි තියෙන අනිත්‍යතාවය මෙනෙහි කරලා තවත් ඉදිරියට භාවනා කළ යුතු වෙනවා. තවත් ඉදිරියට පුහුණු වීම කළ යුතු වෙනවා. එහෙම තමයි නිවන් අවබෝධ කරගන්න පුළුවන්. එහෙම නැතුව කෙනෙක් කවුරු හරි කෙනෙක් දැන් සමහර විට ඒ ආලෝකයේ පහළ වෙච්ච අවස්ථාවේදී ඒ පිළිබඳව තණ්හාව ඇති කරගත්තා. ඒ පිළිබඳව වැරදි අවබෝධයක් ඇති කරගත්තා. සංසාරය නැවතත් ආයි පෙර තිබිච්ච තැනටම වැටෙන්න හේතු වෙනවා. අපි සමහර අවස්ථාවන් වල දකිනවා දැන් ඔය භාවනා පිළිබඳව ලියලා තියෙන පොත්පත් කියවලා කවුරු හරි කියන දෙයක් අහලා දැන් ඔය தත්වයටපත් වෙනම ආලෝකයක් පහළ වෙනවා කියන කාරණා පිළිබඳව දැනගෙන ඉගෙනගෙන ඉගෙනගෙන පොතින් පතින් ඉගෙනගෙන කෙනෙක් භාවනා කරන්න ගියාට පස්සේ පැයක් දෙකක් අපි දකිනවා භාවනා කරන වෙලාවේදී නිින්ද යනවා. මේ සමහර වෙලාවට භාවනා කර ඉන්නකොට ඇස් දෙක පියාගෙන ඉන්න වෙලාවේදී තමන්ගේ වයසත් එක්ක එහෙම නැත්නම් තමන් කර ඒ අවස්ථාවේ තියෙන තත්ත්වයක් එක්ක සැප පහසු භාවයත් එක්ක නිින්ද යනවා. නිින්ද ගිහිල්ලා තමන්ට හීනෙන් යම් කිසි දෙයක් වුණාට පස්සේ හීනෙන් යම් කිසි දෙයක් දැක්කොත් එහෙම ඒ කෙනා ඒ පිළිබඳව වැරදි අවබෝධයක් ඇති කරගෙන ඒ තමන් භාවනාව නිසා ලැබපු යම් කිසි අත්දැකීමක් කියලා වැරදි අවබෝධයක් එක්ක ඔහු කටයුතු කරලා නැවතත් ඔහු දුකටපත් වෙනවා. ඒක නිසා භාවනාව කියලා කියන්නේ තමන් බොහෝම සීරුවෙන් කළ යුතු හොඳ ආචාර්යවරයෙක් යටතේ කළ යුතු කාරණාවක්.
එහෙම භාවනාව නියමාචාරවරයෙක් යටතේ සිද්ධ කරොත් අපට පුළුවන්කම තියෙනවා අපි නිවැරදිව නිවන් අවබෝධ කරගන්න මාර්ගයේ ගමන් කරන්න. එහෙම නැති වුණොත් එහෙම අපට අපායට වැටෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා බුදුදහම කියලා කියන්නේ නියමාකාරයෙන් පාවිච්චි කළ යුතුයි. අපි අර කතාවට කියන්නේ බුදුදහම සර්පයෙක් වගේ. සර්පයාගේ හිසින් අල්ලගත්තොත් සර්පයගෙන් කරදරයක් වෙන්නේ නැහැ. එහෙම නැතුව කඳ මැද්දෙන් වලිගය හරියෙන් සර්පය ගැල්ලුවොත් එහෙම අනිවාර්යයෙන්ම සර්පය දෂ්ට කරනවා. බුදුදහම කියලා කියන්නේ නිවනට හේතු වෙන, නිවෙන්න හේතු වෙන දහමක්. හැබැයි ඒ ධර්මය හරියාකාරව පාවිච්චි කරේ නැතොත්, නියමාකාරයෙන් පාවිච්චිට ගත්තේ නැතොත්, නියම තැනින් අල්ලගත්තේ නැතොත් අපට අපාගාමී වෙන්න සිද්ධ වෙනවා. බුදුදහම කියලා කියන්නේ ඒ වගේ දෙයක්. ඒක නිසා අපි දැන් මේ සමාජයේ මේ දවස්වල අපි දැකලා තියෙනවා අනන්තවත් භික්ෂුන් වහන්සේලා ඝාතනය වෙනවා. සමහර විට පිළිබඳව නොයෙක් කතන්දර යනවා සමාජයේ. සමහර සමාජ මාධ්‍යවල අපි දැකලා තියෙනවා මේ පිළිබඳව නොයෙක් කතා කියනවා. සමාජ මාධ්‍ය කියලා කියන්නේ එක එක තරාතිරම් වල එක එක මට්ටම් වල පිරිස් භාවිතා කරන මාධ්‍යයක් තමයි සමාජ මාධ්‍ය. සමහර විට මේක සමාජ මාධ්‍ය බොහොම විනයක් තියෙන පිරිස් භාවිතා කරනවා. සමහර විට කිසිම විනයක් නැති, හරයක් නැති, අධ්‍යාපනයක් නැති එහෙම පිරිසුත් සමාජ මාධ්‍ය භාවිතා කරනවා. හැබැයි මේ සමාජ මාධ්‍ය භාවිතා කරන හැම කෙනෙක්ම තමන් මොනවා හරි දෙයක් දන්නවා කියලා පෙන්වන්න ගිහිල්ලා සමාජයේ සමහර ප්‍රශ්න මහා විකෘති ප්‍රශ්න බවට පත් කරනවා. ඒක සිද්ධ නොවිය යුතු කාරණාවක්. අපි දැකලා තියෙන සමහර ආවන් වලදී අපවත් වෙච්ච හාමුදුරුවෝ, අපවත් කරපු හාමුදුරුවෝ සමහර විට මේ භාවනා කිරීම නිසා ඔවුන් ලබාගත් යම් අධිමානසික තත්ත්වයක්, එහෙම නැත්නම් ධර්මාවබෝධයක්, මාර්ගඵලයක් නිසා ඔවුන් තමන්ගේ ජීවිත විනාශ කරගත්තා කියලා නිකන් සමාජයේ මතයක් සමහර අවස්ථාවන් වලදී හැදීගෙන යන අපි දැකලා තියෙනවා. ඉතින් ඇත්තටම අපි කාටවත් අපි පෘථග්ජන මිනිස්සු, භික්ෂුන් වහන්සේලා හැටියට උනත් අපිත් පෘථග්ජනයි, ඔබත් පෘථග්ජනයි. අපට කියන්න පුළුවන් කමක් නැහැ. ඇත්තටම මේ රහත් වෙච්ච කෙනෙක් කවුද? මගඵල අවබෝධ කරගත්ත කෙනෙක් කවුද? අදුම තරමේ සෝවාන් වෙච්ච කෙනෙක් පිළිබඳවවත් අපට කියන්න පුළුවන් කමක් නැහැ. එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. එහෙම තියෙද්දි ඔය කිසිම කෙනෙක්ට කියන්න පුළුවන් කමක් නැහැ මේ අපවත් වෙච්ච හාමුදුරුවෝ, එහෙම නැත්නම් මේ ඝාතනය වෙච්ච හාමුදුරුවෝ මෙහෙම මාර්ගඵල අවබෝධ කරගෙන තියෙනවායි කියලා කාරණා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඒ මාර්ගඵල අවබෝධ කර ගැනීම නිසා තමයි මේ ආකාරයේ තත්වයකට පත් වුනේ කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. මම හිතන්නේ මේ පිළිබඳව අපි නෙමෙයි කතා කළ යුත්තේ. සමහරට උන්වහන්සේ මාර්ගඵල අවබෝධයක් ලබලා ඇති. ඒ මාර්ගඵල අවබෝධයක් ලබාගෙන උන්වහන්සේ තමන්ගේ ජීවිත කාලය ගත කරන්නට ඇති. මේ ඇති වෙලා තිබෙන තත්ත්වය පිළිබඳ, මේ ඇති වෙලා තියෙන්නේ මොන වගේ තත්ත්වයක්ද කියන කාරණා පිළිබඳව ඉතින් අපි දකිනවා ළඟ භික්ෂුන් වහන්සේලා කිහිප නමක්ම අපවත් වුණා, ඝාතනය වුණා. ඉතින් ඒ ඝාතනය වීම පිටුපස්සේ මොනවා හරි කතන්දරයක් තියෙනවද? මොනවා හරි හේතුවක් තියෙනවද? මොනවා හරි සැඟවිච්ච දේවල් තියෙනවද කියන කාරණා පිළිබඳව හොයලා බලන්නට උවමනා කරන්න වග යුතු අංශ. ඒ සඳහා වග කියන්න ඕන පිරිසක් ඉන්නවා, වග කිව යුතු පිරිසක් ඉන්නවා. ඒ පිරිස් ඒ පිළිබඳව හොයලා කරුණු කාරණා රටට අවබෝධ කළ යුතු වෙනවා. එහෙම රටට අවබෝධ කිරීමෙන් පමණයි මේ තියෙන සැක සංකා දුරු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. අපි සමහර වෙලාවන් වලදී දකිනවා මේ අපවත් වෙන හාමුදුරුවෝ, අපවත් කරන හාමුදුරුවරු ඇත්තටම සමහර අවස්ථාවවල බොහොම වැදගත් තැන්වල උන්වහන්සේගේ පැවිදි කාලය ගත කරලා තියෙන්නේ. ඒ ආර්ථික වශයෙන් හෝ එහෙම නැත්නම් වෙනත් පිරිසකට පෞද්ගලික වශයෙන් හෝ මොනවා හරි ප්‍රයෝජන ගන්න පුළුවන් තැන්වල උන්වහන්සේලා තමන්ගේ ජීවිතය ගත කරලා තියෙන්නේ. ඒක නිසා උන්වහන්සේලාට අපවත් වෙන්න සිද්ධ වුණාද? එහෙම නැත්නම් වෙනත් හේතුවක්ද? වෙනත් අදුෂ්‍යමාන කාරණාවක්ද කියන කාරණාවන් පිළිබඳව වගකිව යුත්තන් හොයලා බලලා කටයුතු රටට හෙළි කළ යුතු වෙනවා. එහෙම නැතුව අපි විසින් ඒ පිළිබඳව පූර්ව නිගමන ලබා දීම, ඒ පිළිබඳව අපි පළමුවෙන් හිතලා, පූර්වයෙන් හිතලා කතාවක් ගොඩ නැගීම නුසුදුසු කාරණාවක් හැටියටයි අපි දකින්නේ. ඉතින් භාවනා කරනවා කියලා කියන්නේ නිවන් දකින්නට හොඳ ප්‍රවේශයක්. නිවන් දකින්නට අවශ්‍ය කරනවා නම් නිවන් දකින්න අවශ්‍ය කරන හැම කෙනෙක්ම, නිවන් දකින්න ආසා කරන හැම කෙනෙක්ම තමන්ගේ ජීවිතය තුළදී විදර්ශනා භාවනා වැඩි යුතු වෙනවා. විදර්ශනාවෙන් පමණයි නිවන් අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම විදර්ශනා භාවනා වඩන්න පුළුවන් නම් හැම කෙනෙක්ටම නිවන් අවබෝධ කර ගැනීම වැඩි දුරක් නැතුව ඉතා ඉක්මනින් නිවන් අවබෝධ කර ගැනීමේ හැකියාව හැම කෙනෙක්ටම ලැබෙනවා.
එහෙම නිවන් අවබෝධ කර ගැනීම තමයි අපි හැම කෙනෙක්ගේම බෞද්ධයන් හැටියට වගකීම වෙන්නේ. අපි බෞද්ධ හැටියට ජීවත් වෙන්නේ, බෞද්ධ හැටියට ඉපදිලා ඉන්නේ. බුදුදහම පවතින කාලයක අපි හැම කෙනෙක්ම ඉපදිලා ඉන්නේ. මේ නිවන් අවබෝධ කර ගැනීම සඳහාමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වුණාට පස්සේ උන්වහන්සේ ලෝකේ පහළ වෙච්ච දවසේ ඉඳලම උන්වහන්සේ ධර්මයේ දේශනා කරන්නේම නිවන් අවබෝධ කර ගැනීම වෙනුවෙන් මිනිස්සුන් දෙවියන්ව බ්‍රහ්මයින්ව සසර කතරෙන් එතර කරවීම සඳහා. ඒක නිසා ඒ වෙනුවෙන් කැපවීමක් කරන කැපවීම සිද්ධ කරන උන්වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරලා උන්වහන්සේ කියලා දීපු මාර්ගයේ ගමන් කරලා අපි හැම කෙනෙක්ම නිවන් අවබෝධ කර ගැනීම සිද්ධ කළ යුතුයි. ඒ තමන් ගැන හොයා ගන්නවා ඇරෙන්න, තමන්ගේ ජීවිතය පිළිබඳව හොයනවා ඇරෙන්න, තමන්ගේ සංසාරගත ජීවිතයෙන් එතර වීම සඳහා අවශ්‍ය කරන කරුණු කාරණා තමන් විසින් සිද්ධ කර ගන්නවා ඇරෙන්න වෙනත් උදවිය පිළිබඳව හොයනවට වඩා අපි හිතන්නේ වටින්නේ තමන්ගේ ජීවිතය පිළිබඳව හොයලා තමන්ගේ සංසාරගත ජීවිතය සංසාරයෙන් එතර කර ගැනීම සඳහා උතුම් වූ නිවන් සම්පත් ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය කරන කරුණු කාරණායි අපි හැමදෙනාම සිද්ධ කළ යුතු වන්නේ. ඒක නිසා විදර්ශනා වඩලා විදර්ශනා භාවනාවත් එක්ක අපේ ජීවිතය සකස් කරගන්න. භාවනා කරනවා කියලා කියන්නේ අපි මාන්නයක් ඇති කර ගැනීමට, එහෙම නැත්නම් සංසාරයේ අතරමං වීම සඳහා හේතුවක් නොවන විදිහට බුද්ධිමත්ව යහපත්ව නියමාකාරයෙන් හිතලා ධර්මයේ පිළිබඳව යම් අවබෝධයකින් යුක්තව කටයුතු කරලා ධර්මාබෝධයෙන් යුක්තව නිවන් අවබෝධ කර ගැනීම සඳහා හැමදෙනාම කටයුතු සිද්ධ කළ යුතුයි. ඒ වෙනුවෙන් හැමදෙනාම තමන්ගේ ජීවිතයේ වැඩි කාලයක් ගත කළ යුතුයි කියන කාරණාවයි අපි සිහිපත් කරන්නේ. ඉතින් හැමදෙනාටම තෙරුවන් සරණයි. හැමදෙනාටම නිවන් අවබෝධ කර ගැනීම සඳහා ඔබ විසින් මේ ශ්‍රවණය කරන්ට යෙදුනා වූ ධර්ම දේශනාව හේතු වේවායි ප්‍රාර්ථනා කරනවා.